ආයුබෝවන් ටීවී ශ්‍රී ලංකා අද අපි ඉන්නේ සුවිශේෂී තැනක. මිත්‍රවරුනි මීට වසර 34කට පෙර ඝන කැලෑවක් හැටි තිබුණු ස්ථානයක තමයි අද මේ සුන්දර බෞද්ධ වටපිටාවක් තියෙන පරිසරයක අපි අද දවසේ මේ සහභාගී වෙලා ඉන්නේ. මිත්‍රවරුනි අද අපි ඇවිල්ලා තියෙන්නේ අරන්තලාව භික්ෂු ස්මාරකය. එහෙම නැත්නම් අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය. අද දවසේදී අපි සූදානම් වෙන්නේ මේ අරන්තලාව බෞද්ධ මධ්‍යස්ථානයේ ආශ්‍රිතව සිදුවෙන කරුණු කාරණා සම්බන්ධයෙන්. ඔබ දන්නවා අරන්තලාව කියන්නේ ලංකාවේ කසාවත ලෙයින් තෙත්තුණු තාමත් සාමණේර භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් එක තැන ඝාතනය වුණු මිලිච්ඡ LTT ප්‍රහාරයන් යටතේ අපේ ශාසනික දායාදයන් වුණු සාමණේර භික්ෂුන් වහන්සේලා නායක හාමුදුරන් වහන්සේලා විශාල ප්‍රමාණයක් එක තැනක ඝාතන ස්ථානය. අද ඒ ස්ථානයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය. අද දවසේදී අපි සූදානම් වෙන්නේ ඒ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාණය කරපු නායක හාමුදුරුවන් කිරිඳිවැල සෝමරත්නාභිදාන අතිගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ හමුවට යන්න. අපි ආරාධනා කර සිටිනවා ඔබටත් අපිත් එක්ක යන්න මේ බෞද්ධ මධ්‍යස්ථානය සහ මේ වටපිටාව බැඳුණු මේ කරුණු කාරණා පිළිබඳ අපිත් එක්ක සාකච්ඡා කරන්න. හොඳයි අපි අද දවසේදී කලින් අපි සඳහන් කරපු විදිහට අපි ඇවිල්ලා ඉන්නේ මේ අරන්තලාව භික්ෂු ස්මාරකය. එහෙම නැත්නම් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට. ඉතින් අපි අද දවසේදී බලාපොරොත්තු වෙන්නේ මේ අරන්තලාවේ සිදුවුණු මේ සමූල ඝාතනය, මේ භික්ෂු ඝාතනය, මේ මෙලෙච්ච සිදුවීම අද වෙනකොට වසර 34ක් 35ක් ගත වෙන්න ආසන්න සීමාවේ ඉන්න වෙලාවේදී අපි සූදානම් වෙන්නේ නැවත වතාවක් ඒ සිදුවුණු ඒ ඛේද වාචකයේ පිළිබඳව කතා කරන්නම නෙමෙයි. එය මතක් කරන ගමන්ම අද දවසේ අපි සූදානම් වෙන්නේ මේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් වශයෙන් මේ ස්ථානය බිහි කරලා නිර්මාණය කරලා මේ තුලින් අනාගතයට මෙවැනි ඛේදවාචක නැවත නොවෙන්න ඒ ඛේදවාචකයේ හරහා සිදුවුණු යම්කිසි පාඩුවක් නැත්නම් ඒ සදා සිදුවෙච්ච යම්කිසි මානසික සිත්ඇවුලක් තියෙනවා නම් ඒ හරහා තව සාසනික මෙහෙවරක් නැත්නම් තවත් සමාජයට මෙහෙවරක් කරන්න සූදානම් වෙන ජාත්‍යන්තර අරන්තලාව බෞද්ධ මධ්‍යස්ථානය පිළිබඳව අද මේ මා සමග සිටිනවා ජාත්‍යන්තර අරන්තලාව බෞද්ධ මධ්‍යස්ථානය එහෙම නැත්නම් මේ භික්ෂු ස්මාරකය නිර්මාණය කරපු නිර්මාතෘ ඒ වගේම මේ ස්ථානයේ විහාරාධිපති උතුරු නැගෙනහිර දෙපළාත් ප්‍රධාන අධිකරණ සංඝනායක සද්ධර්ම කීර්තිසී ශාස්ත්‍රපති පඬිත පූජ්‍ය කිරිඳිවැල සෝමරත්නාභිදාන නායක හාමුදුරන් වහන්සේ ඉන්නවා. ගෞරව නමස්කාර පූර්වක වෙනද නමස්කාර පිළිගන්නවා ඔබ වහන්සේ. ඇත්තටම හාමුදුරනේ අපි මේ දැන් මෙම ස්ථානයට ආපුවාම මම මේ අරන්තලාව ඇත්තට මේ ස්මාරක පවතින ස්ථානට මේ ආපු පළවෙනි වතාව. නමුත් මේක අපි කතාවේ වස්තු කතාවේ හැටියට අපි දන්නේ මේක බොහොම කැලෑවක්. මේ කැලෑවක් මැදට තමයි මේ බස් රථය රැගෙන ඇවිල්ලා මේ ඛේදවාචකයේ සිද්ධ වෙන්නේ. හැබැයි අද අපිට මේක බලපුවා මේ කැලෑවක් නෙවෙයි මේක තමයි ඔබට මේ පසුබිමෙන් මේ දර්ශනය වෙන මේ ඊටාම රමණීය බෞද්ධ මධ්‍යස්ථානයක්. ඉතින් මේ ස්ථානය නිර්මාණය කරේ ඔබතුමා. ඉතින් ඔබ වහන්සේ ඇයි මෙවැනි ස්ථානයක් මෙහෙම නිර්මාණය කරන්න සිද්ධුනේ? ඇයි මේ වගේ පරිසරයක් නිර්මාණය වෙන්නේ? මෑත යුගයේ මේ රටේ සිද්ධ වෙච්ච තාම පිසුනුම සාපරාධී ත්‍රස්තවාදී ක්‍රියාවක් තමයි අරන්තලාවේ මහා භික්ෂු ඝාතනය. පුරා වසර 30කට අධික කාලයක් මේ රටේ පැවති LTT ත්‍රස්තවාදීන්ගේ ක්‍රූරකම් හමුවේ සැහැසිකම් හමුවේ විශාල ජීවිත විනාශයටපත් වුණා, දේපල විනාශයටපත් වුණා. ප්‍රධාන වශයෙන්ම දළදා වහන්සේට පහර දුන්නා. ප්‍රධානම කාරණේ මේ බෞද්ධ රටේ ජනතාවගේ හදවත් කකියන සිද්ධියක්.
ඊළඟට ශ්‍රී මහා බෝධීන් වහන්සේට පහර දුන්නා. ඒ වගේම තුන්වෙනි කාරණාව හැටියට මේ රටේ ජනතාව අතිශය කම්පනයටපත් වෙච්ච සිද්ධියක් තමයි අරන්තලාවේ මහා භික්ෂු ඝාතනය. මේ ඝාතනයට ගොදුරු වෙලා අම්පාර දිගාමරු ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන් මහා විහාරස්ථානයේ නිර්මාතෘ උතුරුණගිරිය දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක සද්ධර්ම වාගීශ්වර සිරි සුමනති සතිපූජ්‍ය හැගොඩ ශ්‍රී ඉන්දසාරා විධාන නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු උන්වහන්සේගේම ශිෂ්‍යයන් වහන්සේලා තමයි මේ රුදුරු ත්‍රස්තවාදීන් අරන්තලාවේදී ඝාතනය කළේ. 1987 ජුනි 2 වෙනිදා තමයි මේ තිරච්චීන කුරුරු ප්‍රහාරය සිද්ධ වුණේ. මමත් අවුරුදු 12ක් වෙනි කුඩාවදී සසුන්ගත වූ ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් මේ ඛේදවාචකයෙන් අනතුරු අපට සිත්තුනා මේ බෞද්ධ රටේ හාමුදුරුවන් වහන්සේලා 41 නමක් හාමුදුරුවරුන්ගේ ලේ හැරුණා මෙතන. හාමුදුරුවෝ 31 නමක් ඝාතනයට ලක් වුණා. කහවත ලේන් තෙත් වුණා. රුධිර ගංගාවක් ගලාගෙන ගිය මේ සොහොන් බිම මේ වදක භූමිය මතු පරම්පරාවේ දැනුවත් වෙන්න අනාගතයේ උපදින අයට ඒ වගේම බාල තරුණ පරම්පරාවට 2022 අවුරුද්දේ ජුනි 2 වෙනකොට පුරා අවුරුදු 35ක් මේ ඛේදවාචකයට සම්පූර්ණ වෙනවා. ඉතින් අවුරුදු 35න් මෙහා කිසිවෙක් මේ සිද්ධිය ගැන දැනීමක් නැහැ. අපේ මව් දෙමව්පිය වැඩිහිටියෝ තමයි දන්නේ අරන්තලාවේදී LTT සංවිධානය ස්වාමින් වහන්සේලා ඝාතනය කළා කියලා. අන්න ඒක නිසා මේ ඛේදවාචකයෙන් අත වශයෙන් අපට ජීවිතේ බේර ගන්න අවස්ථාව ලැබුණේ උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අගනුවර ප්‍රදේශයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ යෙදලා හිටපු හින්දා අවුරුදු 24ක් වැනි තරුණ භික්ෂුන් වහන්සේ නමක් හැටියට හැගොඩ ඉන්දසාර නාහිමි ගමන් මඟ එතෙන් සිට ගෙනියන්නට අපි අදිෂ්ඨාන කරගත්තා. එහි ප්‍රතිඵලයක් හැටියට අපි කල්පනා කරා මේ හාමුදුරුවන් වහන්සේලා ඝාතනය කරපු තැන මතු පරම්පරාවට දැනුවත් වෙන යම්කිසි සිහිවටනයක් ඇති කරගත යුතුයි කියලා. එහෙම හිතෙන්න ප්‍රධාන හේතුවක් වුණේ අපි මේ අම්පාර හරහා නුවර කොළඹ මගී ප්‍රවාහන ලංගම පරිපුද්ගලික බස් රථවල යන අවස්ථාවන්හිදී බස් රථයේ ඉන්න මගීන් රියදුරුගෙන් අහනවා ඩ්‍රයිවර් මහත්තයෝ හාමුදුරුවෝ කැපුවේ කොහෙද කියලා. මේ රියදුරු මහත්මයා දන්නේ නැහැ කිලෝමීටර් 2-3ක් පමණ කාලයක් තුළ එතුමා පාරෙන් එහා පැත්තට අත දික් කරලා පෙන්නනවා මේ පැත්තේ කියලා. ඊළඟට තා ටිකක් ගියාම අහනවා මෙන්න මේ පැත්තේ කියලා. නිශ්චිත ස්ථානයක් ඒ අය දන්නේ නැහැ. ඉතින් මේක මට අත්දැක්කා බස්වල ගමන් බිමන් යනකොට මගේ හිතට ඒකත් ආවැදුනා මේ නිශ්චිත ස්ථානය යමක් කරන්න ඕනේ කියලා. ඒ අනුව තමයි මතු පරම්පරාවට දැනුවත් වෙන්න අනාගතයේ මෙවන් දේවල් නොවෙන්න පාලකයන්ගේ සැරෙන්න ජාතික හා ජාත්‍යන්තරයට පණිවිඩයක් ලබා දෙන්න ත්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡ භාවය, කුරුරු භාවය, සැහැසි භාවය පිළිබඳව රටට ලෝකයට හඬගා කියන්න යම් තැනක් ප්‍රතිෂ්ඨාපනය කළ යුතුයි කියන හැඟීම අපේ හදවතේ තිබ්බා. යම් ආකාරයෙන් යාද මල්පල ගැන්විලා තියෙනවා. මේ වනගත ප්‍රදේශයක්, වනසතුන්ගෙන් ගහන ප්‍රදේශයක්, ජලය විදුලිය කිසි පහසුකමක් නැතුව මේ ස්ථානයට අපි ඇවිල්ලා මේ රට ත්‍රස්තවාදයෙන් නිදහස් කරගෙන අවුරුදු 12යි. අපිත් මේ ස්ථානයට ඇවිල්ලා ඒ හා සමාන්තර කාල පරිච්ඡේදයක්, ඉතින් කෙටි කාල පරිච්ඡේදයක් තුළ අපට මේ වදක භූමිය, සොහොන් භූමිය පූජා භූමියක් බවට පරිවර්තනය කරන්න අපට අවස්ථාව උදා වී තිබෙනවා. මේ ගහකොළ අපි හිටපු අපේ අත්දැකීම් මේ සියලු ඉදිකිරීම් ආදී කටයුතුත් එහෙමයි. ඉතින් විශාල පරිශ්‍රමයක් දරලා ප්‍රතිහත ධෛර්යයෙන් අපවත් වී වදාළ හැගොඩ ශ්‍රී ඉන්දසාරා විධාන නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් ඒ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාටත් සදා පුඤ්ඤම් පවඩ්ඩති කියපු විදියට හැමදාම පින් ලැබෙන අටමහා කුසල් ගණේ ගැනෙන මහා පූජනීය ස්ථානයක් තමයි අපි මේ ගොඩනගන්නට යෙදුනේ. දැන් ඇත්තටම ඒ ඔබ වහන්සේ කියන විදිහට ඒ
බස් රථය තිබුණ තැනටම ඒ කියන්නේ බස් රථයේ ඒ ඛේද වාචකය සිද්ධ වෙච්ච ස්ථානට මේ බස් රථය ගෙනල්ලා එතන ඒක ප්‍රතිනිර්මාණය කරලා ඒ බස් රථයම මෙතන සකස් කරලා ඒ ආශ්‍රිතව මේ බෞද්ධ මධ්‍යස්ථානයක් ඔබ වහන්සේ විසින් නිර්මාණය කරලා ඒ හරහා දෙවන්ත සමාජ මෙහෙවරක් ශාසනික මෙහෙවරක් සිදුවන බව අපට ඇත්තටම මෙතන පෙනෙන්නට තියෙනවා. දැන් මට ඇත්තටම තියෙන ප්‍රශ්නේ දැන් මෙතන මේ කාරණා මුල් කරගෙන බෞද්ධ මධ්‍යස්ථානයක් ඔබ වහන්සේ විසින් නිර්මාණය කරා. ඉතින් සමහර අවස්ථාවලදී මේ නිර්මාණය කරනකොට ඒකට යම්කිසි ශාසනික අයිතියක් තියෙන්න ඕනේනේ. ඔබ වහන්සේට එමෙ මොකද්ද මෙතන ඒවා මේ වගේ බෞද්ධ මධ්‍යස්ථානයක් නිර්මාණය කරන්න තියෙන අයිතිය එහෙම නැත්නම් උරුමය? ඔබතුමා ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් මා කෙරෙහි යොමු කළා. ඒකට කෙටියෙන් අපට සාර්ථක පිළිතුරක් ලබා දෙන්න පුළුවන්. 1987 ජුනි 2 වෙනිදා LTT ත්‍රස්තවාදීන් ඝාතනය කළේ මා පැවිදි කොට මට උගන්වලා උසස් අධ්‍යාපනය ලබා දීලා අපෙන් පස්සේ මේ අනාගත සම්මා සම්බුද්ධ ශාසනය නැගෙනහිර පළාතේ ක්‍රියාකාරීව මෙහෙවන්නට ගුරුහරුකම් ලබා දීලා දෙමව්පියන්ගෙන් වෙන්ව විහාරස්ථානයට පැවිදි වෙන්න පැමිණියාට පස්සේ මව්පිය දෙදෙනාගේම සෙනෙහස ලබා දීලා අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මූලික අධ්‍යාපනය අම්පාර විද්‍යානන්ද පිරිවෙනේදී ලබා දීලා මේ රටේ ප්‍රධාන පිරිවෙන් අධ්‍යාපන ආයතනයක් කොළඹ මාලිගා කන්ද විද්‍යෝදය පිරිවෙන විද්‍යෝදය පිරිවෙන් විහාරස්ථානයට මාව බාර දීලා මේ රටේ අනාගත සාර්ථක භාවයට පත් කරගන්න සිංහල පාලි සංස්කෘත ත්‍රිපිටක ධර්මයේ භාෂා ඥානය ලබා දීලා දේශීය විදේශීය අධ්‍යාපනය පවා ලබා දීලා හැගොඩින්ද සාරනායක හඳුරෝ මට ශිෂ්‍යයෙක් හැටියට උපරිම ආකාරයෙන් සැලකිලි සංග්‍රහ කළා. අපේ නායක හරු දකුණු පළාතේ කෙනෙක් ගාල්ලි බූස්සේ හැගොඩ 952 අවුරුද්දේ මේ නැගෙනහිර පළාතට වැඩම කරලා විහාරස්ථාන 50කට අධික සංඛ්‍යාවක් ඇති කළා. එකම එක පිරිවරක්වත් උතුරේත් නැගෙනහිරත් මේ පළාත පත්තුව කෝරළේ තිබ්බේ නැහැ. ඒ අඩුව පිරිමහ ළමයි 10ක් මහාන කරලා සාමණේර භික්ෂුන් වහන්සේලා 19කගෙන් ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන ආරම්භ කළා. නැගෙනහිර පළාතේ පළවෙනි පිරිවෙන හැටියට නායක හාමුදුරුවෝ ඉතාමත්ම සුවිශේෂී චරිතයක්. අපි කතා කළොත් මේ පළාතේ හිටපු සංඝරාජ හාමුදුරු කෙනෙක් වගේ කෙනෙක්. තමන්ගේ අභිමතාර්ථ සඵල කරගන්න උන්වහන්සේ කොහොම හෝ ආකාරයෙන් කටයුතු කරන්නට යෙදුණා. 1980න් පස්සේ තමයි ත්‍රස්තවාදීන් මේ සමූල ඝාතන සංස්කෘතිය පටන් ගත්තේ. සිංහල ගම් වලට පැනලා මිනිස්සු කපලා කොටලා මරලා මේ අපරාධ පටන් ගන්නකොට හැගොඩින්ද සාරනායක හාමුදුරට අතිශය වේදනාවක් ඇති වුණා. උන්වහන්සේට තිබුණා 3 ශ්‍රී 40යි 50 කියලා පරණ කාර් එකක් ඩක්ෂන් වර්ගේ. මේ කාර් එකට අතින් තෙල් ගහගෙන පන්සලේ පීකර එක බැඳගෙන දායකයෝ දෙන්නෙකුත් දාගෙන ගමින් ගම ගිහිල්ලා උන්වහන්සේ ප්‍රචාරය කළා. රාත්‍රී කාලයේ ගෙවල් වල ගත කරන්න එපා, ත්‍රස්තවාදීන් ගම්බින් වලට පහර දෙනවා, මිනිස්සු මරනවා කියලා. මේ විදියට සෑහෙන කැපකිරීමක් කළා. කොළඹ ගිහිල්ලා රාජ්‍ය ප්‍රධානීන් ආරක්ෂක ප්‍රධානීන් හම්බ වෙලා කිව්වා හමුදා කඳවුරු පොලිස් ස්ථාන පිහිටවන්න. ත්‍රස්තවාදීන් ගම් වදිනවා, අහිංසකයෝ මරනවා. මේ රටේ සිංහලයට ජීවත් වෙන්න පරිසරය ලැබෙන්නේ නැහැ කියලා එයාට තර්ක විතර්ක කළා. එහෙම කියලා ඒ ඇයත් එක්කත් මතවාද ඇති කළා. නායක හාමුදුරු යම් අවස්ථාවකදී මේ පළාතේ හමුදා කඳවුරු පොලිස් පොරපොළවල් පිහිටෙව්වා. හැමදාම උදේට මහත්ය අපට අහන්න ලැබෙන්නේ ත්‍රස්තවාදීන්ගේ ක්‍රූර ක්‍රියා. අන්න අර ගම කැපුවා 70ක් මැරුවා, මේ ගම කැපුවා 65ක් මැරුවා. හැමදාම උදේ පාන්දර අපට අහන්න ලැබෙන මේ වගේ ඉතාමත්ම දුෂ්කර, ඉතාමත්ම කටුක වේදනාබර සිදුවීම්. මේ ඛේද වාචකයන් හමුවේ නායක හඳුරු දැඩිසේ කෝපයටපත් වෙනවා. 60-70ක් මරුණා. මෙතන පංසකූල මතක වස්ත්‍ර පූජා පවත්වන්න යන්නේ නායක හඳුරු. නායක හඳුරු බොහොම වේදනාවෙන් දේශනා පවත්වනවා. දැන් පොදු ස්ථානයක පාසලක ප්‍රජා ශාලාවක දේහයන් තියලා තියෙන වෙලාවේ මේ වගේ පුටුවක වාඩි වෙලා කතා පැවැත්වුවට මිනිස්සුන්ට පේන්නෙත් නෑ, ඇහෙන්නෙත් නෑ. නායක හාමුදුරුවෝ ගුරු මේසයක් උඩ නැගලා ඉතාමත්ම තද බල දේශනා පවත්වනවා. මේ සිංහල බෞද්ධ රටේ අපට
බල්ලෝ බලල්ලෝ වගේ මැරෙන්න වෙලා තියෙන මොන කර්මයකටද කියලා ප්‍රශ්න කරමින් ප්‍රභාකරන්ගේ ම්ලේච්ඡ ක්‍රියාපටිපාටි දැඩි ලෙස විවේචනයට ලක් කරමින් සිංහලයා රැක ගන්න බැරි ආණ්ඩුවටද ආරක්ෂක අංශවලටද තදබල ප්‍රහාර එල්ල කරමින් උන්වහන්සේ දැඩිව කතා කළා. අපිත් පොඩි හාමුදුරුවෝ නායක හාමුදුරුවෝ පසුපස අපි ගියා. අන්න ඒක නිසා අපට උන්වහන්සේගේ ක්‍රියා පිළිවෙත අපිට අපේ හදවතට අපි ගත්තා. මේ හේතු නිසා තමයි LTT එක හැගොඩ ඉන්දසාර නායක හාමුදුරුවෝ පිළිබඳ වෛරයක් ඇති කරගත්තේ. පරිගැනීමේ චේතනාවක් ඇති කරගත්තේ. අන්න ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අවුරුදු 8කට වැඩි කාලයක් වෛර බැඳගත් ත්‍රස්තවාදීන් හාමුදුරුවෝ ඝාතනය කරන්න විවිධ සැලසුම් කළා. බැරි වුණා. අන්තිමට තමයි මේ පොඩි හාමුදුරුවොත් එක වන්දනා ගමනක් යද්දී මේ අරන්තලාවට රැගෙන ඇවිල්ලා හාමුදුරුවරු කපලා කොටලා වෙඩි තියලා ඝාතනය කළේ. එහෙමනම් මහත්තයා මේකට මට මේක අනිවාර්ය උරුම කාර්යයක්. මාත් එක්ක හිටපු අපේ පොඩි හාමුදුරුවෝ ටික අපේ මූලස්ථානේ මාව පැවිදි කරලා උපසම්පදා කරලා ධර්ම විනය උගන්වලා මේ රටේ යමක් කරන්න අපට ශක්තිය ලැබලා දුන්න මගේ ගුරු දේවයන් වහන්සේ තමයි හැගොඩ ශ්‍රී ඉන්දසාරා විධාන සද්ධර්ම වාගීසර සිරි සුමනතිස්ස අතිපූජ්‍ය හැගොඩ ශ්‍රී ඉන්දසාරා විධාන නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේට දක්වන ගුරු උපහාරයක් හැටියට මේ සිදුවීම් කාලයේ වැලිතලාවට යට වෙලා යන්න පුළුවන්, අමතක වෙලා යන්න පුළුවන්, අමතක කරන්න පුළුවන්. ඒක නිසා මේ බෞද්ධ රටේ මේ කොටි කරපු මේ ත්‍රස්තවාදීන් කරපු අපරාධය බාල පරම්පරාවට තරුණ පරම්පරාවට දැනුවත් වෙන්න, මේ රටේ පාලකයින්ට සැරෙන්න, ආපහු මේ ජීවිත පූජා කළ ලබාගත් නිදහස ආරක්ෂා කරගන්න, ජාත්‍යන්තරයට පණිවිඩයක් ලබා දෙන්න, හාමුදුරුවන් වහන්සේලාට දිවා රාත්‍රී පින් ලැබෙන්න, ඒ වාගේම රණවිරුවන්ට පින් ලැබෙන්න, අහිංසක නිරායුධ ජනතාවට දිවා රාත්‍රී පින් ලැබෙන්න මේ ස්ථානයට ඇවිල්ලා සංවේගය ඇති කරගෙන කටයුතු කරලා සම්මා සම්බුද්ධ ශාසනය චිරස්ථායී භාවයට මේ වදක භූමිය පූජා භූමියක් බවට අද පරිවර්තනය කරලා තියෙන්නේ. මෙන්න මේ උරුමය සහ අයිතිවාසිකම් උඩ අපේ නායක හාමුදුරුවන්ගේ ඒ ප්‍රධාන උරුමය සහ එතුමගේ තියෙන ඒ ශාසනික මෙහෙවර ඔබ වහන්සේ එතනින් පස්සේ දිගින් දිගටම ඒක එතනින් උන්වහන්සේ නැති කරාට නැති කරේ නැහැ. එතනින් පස්සේ දිගටම මේ මධ්‍යස්ථානය හරහා දැන් අපිට කරගෙන යන බව පේනවා. ඉතින් මේ බෞද්ධ මධ්‍යස්ථානයෙන් ඔබ වහන්සේ අනාගතයට කරන්න බලාපොරොත්තු වෙන ශාසනික මෙහෙවර මොන වගේද වෙන්නේ? කොහොමද කරන්න බලාපොරොත්තු වෙන වැඩසටහන් මොන වගේ වැඩසටහන්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ? අපි මේ ස්ථානට එනකොට මේ ස්ථානය අමු කැලෑවක්, බදන්න බැරි රූස්ස ගස් තියෙන මහා විශාල වනාන්තරයක්. ත්‍රස්තවාදීන් ඒ වගේ තැනකට තමයි මේ බස් රථය අරගෙන ආවේ. ඉතින් අර මං කලින් සඳහන් කරපු හේතු කාරණා මුල් කරගෙන මට මුලින්ම ඕනකම තිබ්බේ අද තියෙන තත්ත්වයට විශාල විහාරස්ථානයක් ගොඩනවට වැඩියේ මේ රටේ හාමුදුරුවෝ මැරුවේ මෙතන කියලා යම් පණිවිඩයක් ජනතාවට ලබලා දෙන්න. ඒ අනතුරුව මට කල්පනා වුණා හාමුදුරුවෝ 41 නමක් ලේහලපු තැන, 31 නමක් ඝාතනය වෙච්ච තැන එහෙම අපි සාමාන්‍ය ස්මාරකයක් කොළුණක් හදලා පළක් වෙන්නේ නැහැ. හාමුදුරුවෝ ඝාතනය කරපු තැන හාමුදුරුවෝ 200-300ක් වැඩ ඉන්න ඕන තැනක් බවට පරිවර්තනය කරන්න ඕනේ කියලා මුලින්ම පිහිටෙව්වා මේ ස්මාරකය. මේ ස්මාරකය හඳුනේ ඒ කියන්නේ මේ දැන් මේ රටේ මේ LTT ත්‍රස්තවාදී අවසාන වුණාට පස්සේ මේක නිර්මාණය වෙන්නේ. නමුත් ඒ ත්‍රස්තවාදය තියෙන කාලෙදී මේ ස්ථානය එහෙම සිදුවීමක් වුණා කියන්න ඔබ වහන්සේලා මොන හරි සංකේතාත්මක යමක් කරලා තිබුණාද? ඔව්, අපි මේ ස්ථානය පහසුවෙන් හඳුනා ගැනීම සඳහා මේ ස්ථානයේ මේ දැවැන්ත ගස් කීපයක අපි සිවුරු වට කරලා බැඳලා සනිටුහන් කරලා තිබ්බා. මෙතන තමයි මේ හාමුදුරුවෝ ඝාතනය කළේ කියලා. ඒ සිවුර වේලිලා සුදු පාට වෙනකොට අපි ආයෙ ඇවිල්ලා මේ ස්ථානයේ සිවුරු බැඳලා යනවා. මේ විදිහට අපි මේ යුද්ධයේ තියෙන කාලේ තමයි පාරෙන් එහා පැත්තේ මඩකලපු දිස්ත්‍රික්කයට අයිති අපේ කොටසේ හැගොඩ ඉන්දසාර නාහිමි පිළිරුව ආරම්භ කරන්න යෙදුනේ. එතකොට
ඉන් අනතුරුව තමයි අපි මේ ස්මාරක දෑට කිරුළ වැඩසටහන යටතේ හිටපු ජනාධිපතිතුමාගේ අනුග්‍රහයෙන් තමයි මේ ස්මාරකයේ පිහිටව ගන්න පට අවස්ථාව ලැබුණේ. මේ බස් රථය බණ්ඩාරවැල ලංගම වැඩපළක ගාල් කරලා තිබිලා දොඹකරයකින් මේ බස් එක මෙතෙන්ට අරගෙන ඇවිල්ලා අපේ ගාව තියෙනවා පින්තූර හාමුදුරුවෝ බස් එක ඇතුලේ අපවත් වෙලා වැටිලා ඉන්නවා. ඒවා මූර්ති ශිල්පියෙකුට දීලා තමයි මේ නිර්මාණය කළේ. ඉතින් අපි මුලින්ම ස්මාරකයේ ගොඩ නැගුවා. ස්මාරකයේ ආරක්ෂාව වෙනුවෙන් අපි බෞද්ධ විහාරස්ථානයක් මේ ස්ථානයේ කටයුතු කළ හාමුදුරුවරු 4 නමක් වැඩ ඉන්න විහාරස්ථානයක්. ඉන් අනතුරු අපි කල්පනා කළා මෙතන හාමුදුරුවරු 30-40ක් නිරන්තර වැඩ ඉන්න ඕන ස්ථානයක් කියලා. අපි 2019 ශ්‍රී ඉන්දසාර ත්‍රිපිටක ධර්ම ආයතන පිරිවෙන කියලා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලියාපදිංචි කරන ලද පිරිවෙන් අධ්‍යාපන ආයතනයක් අපි ආරම්භ කරන්නට යෙදුණා. මෙතන මේ ගතානුගතිකව සම්ප්‍රදායානුකූලව යන පිරිවෙන් අධ්‍යාපනය පමණක් නෙවෙයි, එතනින් ඔබට ගිහිල්ලා විද්‍යෝදය විද්‍යාලංකාර පිරිවෙන් අනුගමනය කරමින් පැරණි පිරිවෙන් අධ්‍යාපනයට පණ දීලා අරන්තලාවෙන් සිල්වත් ගුණවත් උගත් සංඝ පරම්පරාවක් රටට දායාද කිරීමේ ඒකායන ප්‍රාර්ථනාව තමයි තියෙන්නේ. අපේ අධිෂ්ඨානයේ දැනට හාමුදුරුවන් වහන්සේලා 34 වැඩ වාසය කළත් අපේ අනාගත අපේක්ෂා මේ පූජා භූමිය අකර 50ක වන වපසරියක් රජයෙන් නිදහස් කරගෙන තවදුරටත් තවත් මේ කාර්ය සාර්ථක භාවයට පත් කරගන්න හාමුදුරුවන් වහන්සේලා 300කට අධික සංඛ්‍යාවක් මේ ස්ථානයේ නිරන්තර නිවාසික කරවගෙන දිනචරියාවට අනුව වැඩ කටයුතු කරමින් පිරිවෙන් භික්ෂු අධ්‍යාපනයට අවශ්‍ය භික්ෂු ආකල්ප ධර්ම විනය ප්‍රතිපත්ති ඒ වගේම භාෂා ඥානය ප්‍රාචීන ප්‍රතිචීන භාෂා මේ අධ්‍යාපනය ලබලා දීලා පිරිවෙන් අධ්‍යාපනයෙන් ඔබට ගිය සුවිශේෂී සිල්වත් ගුණවත් උගත් සංඝ පිරිසක් රටට දායාද කිරීමේ උදාර අදහසින් තමයි අපි මේ ස්ථානයේ දැන් අපි ක්‍රියාත්මක කරගෙන යන්නේ. ඉතින් එහෙම කරගෙන යෑමේදී අපට ඇති වෙන ගැටලු අපි මේ වෙලාවේ සඳහන් කරන්න ඕන. මෙතන අපට මුල් කාලේ ජලය නැහැ, විදුලිය නැහැ. සිව් දෙසින් වන සතුන් අලියතුන් ගැවසෙන ප්‍රදේශයක් අදත් එහෙමයි. ඊළඟට අපට මේ ස්ථානයේ චෛත්‍ය කර්මාන්ත කරගත යුතු වෙනවා, ධාතු මන්දිර ඉදි කරගත යුතු වෙනවා. ඒ වාගේ විශේෂ වශයෙන් පිරිවෙන් අධ්‍යාපන ආයතනය පවත්වාගෙන යන්න පිරිවෙන් කාර්යාලයක්, පිරිවෙන් පුස්තකාලයක්, ඒ වාගේම දේශනශාලා, භික්ෂු නේවාසිකාගාර, භාවනා කුටි, භාවනා ශාලා, ස්වාමින් වහන්සේලාට දාන වැළඳීම සඳහා දානශාලා, ගිනිහල් ගෙවල්, මෙන්න මේ වගේ සුවිශේෂී ආයතනයකට අවශ්‍ය කරන භෞතික සම්පත් වර්ධනය කර ගැනීම ඉතාමත් අවශ්‍යයි. ස්වාමින් වහන්සේලාට අවශ්‍ය කරන සිවුරු පිරිකර ඇඳ ඇතිරිලි කොට්ට මෙට්ට ඒ වගේම උන්වහන්සේලාට අවශ්‍ය කරන අධ්‍යාපනික උපකරණ ආදී දේවලුත් අපි සම්පාදනය කරගත යුතුව තියෙනවා. අපේ අරමුණ තව අවුරුදු 2ක් වැනි කෙටි කාලයක් තුළ මේ සියල්ල සම්පූර්ණ කරලා භෞතික සම්පත් සංවර්ධනය කරලා අපි බලාපොරොත්තු වෙන අපේ අරමුණ ඉලක්කය කරා ගෙනියන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපේ ඒකායන ප්‍රාර්ථනාව මේ මහා විපතක් වෙච්ච තැන, මහා ඛේද වාචකයක් වෙච්ච තැන, මහා කරදරයක් වෙච්ච තැන තුලින් මේ රටට යම්කිසි ජාතික ආගමික ශාසනික මෙහෙවරක් සිද්ධ කිරීමයි. ඊට අමතරව පළාතේ ප්‍රදේශයේ දරුවන් වෙනුවෙනුත් අපි මේ වෙනකොටත් අධ්‍යාපන වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබා දීම කටයුතු ඒවා බොහෝ ආකාරයෙන් ක්‍රියාත්මක කරගෙන යන ලබන පෞද්ගලික මට්ටමින් අපි දන්න ස්වාමින් වහන්සේලා දායක මහත්වරු සංවිධාන හරහා අනේ වගේ මේ ගමත් ගොඩනගාගෙන අපේ මේ පියාසර ගම, නුවරගල තැන්න, අරන්තලාව, මේ මංගලගම මේ ප්‍රදේශවල දරුවන්ටත් අධ්‍යාපනය ලබලා දීලා ගිහි පැවිදි පිරිසක් මේ පළාතෙන් ගොඩනැගීමට තමයි අරන්තලාව භික්ෂු ස්මාරකයේ පිහිටවලා මේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන ශ්‍රී ඉන්දසාර ත්‍රිපිටක ධර්මායතනය තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ.
හොඳයි අපේ නායක හාමුදුරුවෝ අපට මේ පැහැදිලි කරපු විදිහට මේ මෙතන පිහිටවන්නේ තවත් පිරිවනක් නෙමෙයි. තවත් විභාග සඳහා හාමුදුරුවෝ සූදානම් කරලා විභාග වලින් සුදුසුකම් ගැනීම පමණක්ම නෙමෙයි. ඒ කාරණාවත් සිද්ධ වෙන ගමන්ම මේ රටට දැයට වැදගත් ඒ ශාසනික මෙහෙවරක් කරන්න පුරුදු පුහුණු කරන ස්වාමින් වහන්සේලා පුරුදු පුහුණු කරන තැනක් බවට මේ ස්ථානේ පත් කරගන්න. ඉතින් අපේ නාලිකාව සමග සම්බන්ධ වෙන ඔබට අපි මේ අවස්ථාවේදී සුවිශේෂී මතක් කිරීමක් අපි කරනවා. ඔබ අපි දකිනවා මේ සමාජ මාධ්‍ය හරහා මේ YouTube නාලිකා හරහා එහෙම නැත්නම් Facebook හරහා නොයෙකුත් ස්ථානවල මේ සංඝයා වහන්සේලාගේ යම් යම් ප්‍රශ්න ගැටලු සහ යම් යම් ශාසනිකට ගැලපෙන්නේ නැති සමහර සිදුවෙන සමහර කාරණා පිළිබඳව දිගින් දිගටම යම්කිසි පිරිස් අන්‍යාගම පිරිස් වෙන්න පුළුවන් සමහර බෞද්ධ පිරිසම වෙන්න පුළුවන් මේ පිළිබඳව කතා කරනවා දැඩි ලෙස විවේචනාත්මකව කතා කරනවා තරහෙන් කතා කරනවා ක්‍රෝධයෙන් කතා කරනවා නිසා අපි මේ අවස්ථාවේදී මතක් කරනවා ඒට වඩාත්ම සුදුසු වෙන්නේ මේ ශාසනික මෙහෙවරක් කරන්න ගැලපෙන ඒ ශාසන පිළිවෙලට ගැලපෙන ආගමික පිළිවෙලට ගැලපෙන භික්ෂුන් වහන්සේලා බිහි කරන ආයතන නැත්නම් ඒ සඳහා පුරුදු පුහුණු කරන ආයතන සඳහා අපේ දායකත්වය සැකසීම ඒ වෙනුවෙන් යමක් කරන්න ඔබට අවශ්‍ය නම් ඔබ සමාජ මාධ්‍යවල වීඩියෝස් දාලා නැත්නම් ප්‍රකාශන නිකුත් කරන දේශීය වශයෙන් විදේශීය වශයෙන් අපි සමහරව දකිනවා සමහරවිට මේ ලංකාවේ සිදුවෙන සිදුවීම් නමුත් විදේශීය ඉන්න අය මේ Facebook එක කරා නොයෙකුත් විදිහේ තමන්ගේ ප්‍රකාශන නිකුත් කරනවා. ඉතින් ඔබට පුළුවන් මේ ශාසනික මෙහෙවරට දායක වෙන්න මේ වගේ ස්ථාන සඳහා ඔබගේ දායකත්වය සපයලා මේක වැඩි දියුණු කරන්න ඔබගේ දායකත්වය සපයන්න. ඒ නිසා අපි මේ අවස්ථාවේදී නාලිකාව සමග සම්බන්ධ වෙලා ඉන්න ඔබට ඒ මතක් කිරීමක් කරන ගමන් මේ ස්ථානයේ දැනට ස්වාමින් වහන්සේලා 31 නමක් වගේ පිරිසක් වැඩ වෙසන ඒ වගේ මේ මම හිතන්නේ ඒ සඳහා සහායය දක්වන තව සාමාන්‍යයෙන් 50ක වගේ පිරිසක් මේ භූමිය ආශ්‍රිතව ඉන්නවා. ඉතින් මේ පිරිසට අපි දකිනවා මේ අපි දැන් මේ ස්ථානට එනකොටත් අපි මේ ආවේ බොහොම ශාස්ත්‍රීය ප්‍රදේශයක නෙමෙයි. ඉතින් මේ ප්‍රදේශ මේ කොහොමද මේ අයට දානමාන පින්කම් ලැබෙන්නේ මේක මේ ස්ථානේ පවත්වාගෙන යන්නේ දැනට ඒ වගේ මොන වගේ කාරණා විදිහට මේක පවත්වාගෙන යන්නේ ඒක දැනට ප්‍රමාණවත් විදිහට ආධාර ලැබෙනවද දානමාන කටයුතු සිද්ධ වෙනවද මේ විහාරස්ථානය ආරම්භ කරපු දවසේ ඉඳලාම මේ දැඩි දුෂ්කරතාවයන් අපට මුහුණ පාන සිද්ධ වුණා. ඒ දුෂ්කරතාවයන් එදත් එහෙමයි අදත් එහෙමයි ඒ ආකාරයෙන්ම පවතිනවා. මුල්ම කාලේ මේ ස්මාරකය හදලා අපි හාමුදුරු 3-4 නමක් වැඩ ඉන්නකොට තියෙන දෙයක් උහා පියාගෙන වළඳලේ කටයුතු කළා. ඉන් අනතුරුව අපි විහාරස්ථානයක් හැටියට මෙතන වැඩි දියුණු කරාම හාමුදුරුවෝ 7-8 නමක් අපි මෙතන දානමානේ අපිම සකස් කරගෙන වළඳලා මේ ස්මාරකය ආරක්ෂා කරගෙන කටයුතු කළා. 2019 අවුරුද්දේ ශ්‍රී ඉන්දසාර ත්‍රිපිටක ධර්මායතනය ආරම්භ කරාම මෙතන හාමුදුරුවන් වහන්සේලා 31 නමකට අධික සංඛ්‍යාවක් නිත්‍ය වැඩ ඉන්නවා. ඒ වගේම ආව දේව කරන අය ඒ වගේම ආරක්ෂක නිලධාරී මේ ස්මාරකය ආරක්ෂාවට කටයුතු කරන අය ඒ වගේම විවිධ වැඩසටහන් සඳහා සම්බන්ධ වෙන අය කොහොම වුණත් 50කට වගේ පිරිසක් මේ ස්ථානයේ නිත්‍ය කටයුතු කරනු ලබනවා ඉන්නවා. ඉතින් මුල් කාලේ ඉඳලාම දැන් මේ අවුරුදු 12 මුළුල්ලේම අපි මේ විහාරස්ථානයේ උදේටත් දාණය සකස් කරනවා දවල්ටත් දාණය සකස් කරනවා. ඒ සඳහා කැපකරු දායක මහතුරු දෙන්නෙක් ඉන්නවා. ඒ අය ඒ කාර්යභාරයන් කරගෙන යනවා. ඉතින් අපි බොහොම අමාරුවෙන් මේ කාර්යභාරයන් කරන්නේ මේ ස්මාරකයේ ගොඩනැගුවට පස්සේ දීඝවාපිය වැඳ පුදා ගන්න යන බැතිමතුන් මේ ස්මාරකය බලන්න මේ ස්ථානයට එනවා. නැගෙනහිර සංචාරයලා එනවා. මේ ස්ථානයේ තත්ත්වයන් අවබෝධ කරගෙන අපි මේ දැන්වීම් පුවරු මේවා බලලා යම් අය යම් ආකාරයෙන් උදව් උපකාර කරනු ලබනවා. නමුත් මේ ස්ථානයට නිශ්චිත ගම්මානයක් ඇත්තේ නැහැ. ගම්මානයේ දෙපැත්තේ විහාරස්ථාන දෙකක් තිබෙනවා. ඒ පන්සල්වල හාමුදුරුවෝ එක නම දෙනම තුන් නම් බැගින් වැඩ ඉන්නවා. ගම්වාසීන් ඒ විහාරස්ථානවලට ප්‍රත්‍ය පහසුකම් සපයනවා. අපේ විහාරස්ථානයේ 40ක වගේ 50ක වගේ පිරිසක් ඉන්න නිසා ගම්වාසී තාම දුෂ්කරව දිවිගෙවෙන යුද්ධයෙන් බැටකාපු ජීවිත හානි වෙච්ච පරපුර විනාශ වෙච්ච අය තමයි විශේෂයෙන් මේ ස්මාරකයේ ගොඩනැගුවට පස්සේ තමයි ගම ශාස්ත්‍රීය භාවයට පත් වුනේ. ගමේ මිනිස්සු බය නැතුව ඇවිල්ලා පදිංචි වුණේ.
මේ ස්ථාවරකයක් තියෙන ආරක්ෂාවත් එක්ක බය නැතුව වෙල පදිංචි වුණා. දැන් තමයි එයා ගෙවල් දොරවල් හදාගන්න, දරුමල්ල හදාගන්න, දරුවන්ට උගන්වන්න ඕන කියලා යම්කිසි ස්ථාවර භාවයකින් කටයුතු කරන්න. නිසා මේ ගම් කිලෝමීටර් 7ක් 8ක් තිස්සේ ජන ශූන්‍ය වෙලා තිබ්බේ. ජීවිත ආශාවෙන් ඇඳිවත රැගෙන ආරක්ෂිත ගම්මානවලට ඌව වෙල්ලස්සට මේ අය යන්න ගියා ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් හමුවේ. මේ ස්මාරකයේ පිහිටුවට පස්සේ බොහෝ දෙනා ඇවිල්ලා දැන් සිංහල පවුල් 60-70ක් මේ ගමේ නිත්‍ය වාසය කරු ලබනවා. මේ වෙනකොට අපි එකම එක දානයක්වත් මේ ගම්වාසීන්ට බාර දීලා නැහැ. පන්සල හදන්න එකම එක සිමෙන්ති කොට්ටයක් ගඩොලක්වත් අපි බාර දීලා නැහැ. අපි යාගේ ආර්ථිකයේ තේරුම් අරගෙන ඉන්නවා. අපි බැඳිලා කටයුතු කරන්නේ මේ දුරින් බැහැරින් එන දායක පින්නතුන් සමග. ඉතින් මෙතන අපට පිඟාන කෝප්පයක් තිබ්බේ නැහැ, කොස්ස ඉදලා තිබ්බේ නැහැ, කොට්ටේ පැදුරක් තිබ්බේ නැහැ, ඉන්න හිටින තැනක් තිබ්බේ නැහැ. අපි එකේ ඉඳලා මේ ස්ථාන ගොඩනගා ගන්න සිද්ධ වුණා. හැන්දෑ වෙනකොට අලියතුන් ගැවසෙන මහා තර්ජනීය ප්‍රදේශයක්. ජලය නැහැ, විදුලිය නැහැ. ඔන්න ඔය විදිහට බොහොම අමාරුවෙන් එකින් එක අපි මේවා ගොඩනගාගෙන ගියා. මෙහෙම යනකොට මේ රටේ ගුණ යහපත් මිනිස්සු තාමත් ඉන්නවා. තාම හිග නැහැ. මහා ධනවතුන් බලවතුන් පෝසතුන් නෙවෙයි අපේ පන්තියේ සාමාන්‍ය මිනිස්සු මේ ස්ථානයට අවිල අපට උදව් කරනවා. අපට වියලි සලාකාදිය ගෙනත් දෙනවා. අපට ආධාර උපකාර කරනවා. අනේ ආධාර උපකාර තුල තමයි මේ ස්ථානය ගොඩ නැගුණේ. රාජ්‍ය මට්ටමින් අපට ලැබුණේ මේ බස් රථය දැයට කිරුළ යටතේ ලබා දීම පමණයි රාජ්‍ය මට්ටමින් සිද්ධ වුණේ. අනෙක් සියලුම දේවල් අපේ සහ සම්බන්ධතා අනුව, අපේ දැන ඇඳුම් කණු අනුව, අපේ කුළුපග භාවයන් අනුව, අපේ දායකා පින්නතුන්ට කියලා යම් දේවල් එකතු කරගෙන තමයි ගොඩනැගිලි සෞඛ්‍ය පහසුකම් මේ නොයෙක් දේවල් ඉදි කරන්නට යෙදුනේ. ඒක නිසා මේ වසර 12ක් වැනි කෙටි කාලයක් තුල අපට මේ කටයුතු කරගෙන යන්න ඉතාමත් අමාරුයි. මාසයකට 15000ක් පමණ යනවා විදුලි බිල්පත් පියවන්න. නළලින් වල ජලය ප්‍රවාහනය කරනු ලබන්නේ කරන්ට් එකෙන් නැත්නම් මේ විදුලිය මාර්ගයෙන්. ඒ වගේ මේ 40ක් 50ක නඩත්තු කරනවා කියන එක දවසකට අධික වියදමක් යන කාර්යභාරයක්. ඒ ගැන අද ජීවත් වෙලා ඉන්න පින්නතුන්ට අපි අමුතුවෙන් කාරණා පැහැදිලි කිරීමට අවශ්‍ය කරන්නේ නැහැ. රටේ තියෙන ආර්ථිකයයි අද වර්තමාන ජනතාව මුහුණ දීලා ඉන්න ප්‍රශ්නත් එක්ක අපි බොහොම අමාරුවෙන් කටයුතු කරගෙන යන්නේ. අපට බරපතලම කාලයක් උදා වුණේ දැන් අවුරුදු 3ක ඉඳලා 2019 සහරාංගයේ ත්‍රස්තවාදයෙන් පටන් ගත්තාම දැන් මේ 2021 අවුරුදු වල තාමත් මේ COVID-19 වසංගත රෝගය මේ අවුරුදු 3 මුළුල්ලේ කිසිම කෙනෙක් මේ පළාතේ ප්‍රදේශයේ ඉන්නේ නැහැ. මේ රෝග තත්ත්වය නිසා රජය දැනුවත් කරනවා ගෙදරින් පිට යන්න එපා කියලා. දැන් මේ අවුරුදු 3 ඉතාමත්ම අමාරුවෙන් අපි මේ කාර්යභාරයන් කරගෙන යන්නේ. ඒක නිසා දැනට අපි 50කට වань පිරිසක් මේ ස්ථානයේ නිත්‍යව ඉන්නවා. අපට හිතවන්ත ව්‍යාපාරික ස්ථාන වලට ණය ක්‍රමයේ යටතේ අපි බඩු බාහිර ආදිය ලබා ගන්නවා. මුදල් යම් අවස්ථාවකදී ලැබුණාම අපි යාගේ ගෙවීම් කටයුතු කරනවා. ඒ ව්‍යාපාරික ස්ථාන වලින් අපට කරදර කරන්නේ නැහැ මිල මුදල් ඉල්ලලා. ඒ අය දන්නවා මෙතන තියෙන දරිද්‍රතාවය, දුෂ්කරතාවය. ඒකින්ද මේ විදිහේ ඊටාම දුෂ්කරතාවයන් අපි මුහුණ දුන්නේ දැන් අවුරුදු 3ක ඉඳලා. මේ රටේ මේ COVID-19 වසංගත රෝග තත්ත්වය දුරු වෙලා මේ රටේ තියෙන මේ රෝගකාරකයන් නැති වෙලා යම් යහපත් තත්ත්වයකට පත් වුණොත් අපට පුළුවන්කම ලැබෙනවා මේ පෙර පරිදි මේ සියලු කටයුතු ඉතාමත් හොඳින් කරගෙන යන්නට. හරි අපි දකින්න නායක හඳුනන ඇත්තටම මේ ස්ථානය බොහෝ බැතිමතුන් දැන් පහුගිය කාල සීමාව තුළ බොහොම දුෂ්කර කාල සීමාවක් බැතිමතුන් ආවේ නැහැ වන්දනාමාන කරන්න. ඉතින් අපි දකිනවා දැන් මේ බොහෝ වශයෙන් මේ ස්ථානයේ මේ නිර්මාණය කරගෙන ගොඩනගාගෙන යනවා මේක බෞද්ධ සිද්ධාස්ථානයක් වශයෙන්. අපි දැනට අපි දන්නවා මෙතෙන්ට එන බොහොම වින්වතුන් පිරිසක් එන්නේ ඇත්තටම මලක් පහනක් පූජා කරන්නවත් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. මේ බස් රථය දැකලා මෙතන යම්කිසි විදියට වේදනාත්මක අත්දැකීමක් ලබාගෙන සමහරවිට මේ සිදුවුණු කුරුළු සිදුවීම් පිළිබඳව ද්වේෂයක් ඇති කරගෙන එහෙම නැත්නම් ඒ සංවේගයක් ඇති කරගෙන යන පරිසරයක් තමයි මෙතන තියෙන්නේ. ඒ ඔබ වහන්සේ ඒ කාරණාව සමාජයට අර කලින් සඳහන් කරපු විදිහට මේක වයස අවුරුදු 34 35ට එහයින් පිරිස මේක දන්නේ නැහැ. ඉතින් තව
වසර ගණනාවක් යනකොට මේක තවත් දන්නේ නැති වෙයි. දැන් යුද්ධය කියන ඒ ශාප කාලය පිළිබඳව මිනිසුන්ට අද අමතක වෙලා තියෙනවා. අපි එහෙම දෙයක් තිබුණ නැහැ කියලා තමයි ඇත්තටම අද වෙනකොට හිතාගෙන ඉන්නේ. ඉතින් හැබැයි ඒක අමතක නොවෙන්න ඒ ස්ථානය සකස් කරලා මේ ස්ථානය මිනිසුන්ට බතිමුතුන්ට වන්දනාමාන කරන්න පුළුවන් බෞද්ධ සිද්ධාස්ථානයක් බවට වර්ධනය කරන්න, ඒ වගේම බෞද්ධ පුහුණු මධ්‍යස්ථානයක් වශයෙන් වර්ධනය කරන්න වහන්සේ සූදානම් වෙන්නේ. ඉතින් මෙතෙන්ට එන බැතිමතුන්ට නැත්තම් මෙතෙන්ට වන්දනා කරන්න එන බැතිමතුන්ට වහන්සේට මේ අවස්ථාවේදී මොකද මතක් කරන්න තියෙන්නේ? ඔව්, මේ ස්ථානයේ ප්‍රධාන වශයෙන්ම මේ භික්ෂු ස්මාරකය තමයි ප්‍රතිෂ්ඨාපනය කරලා තියෙන්නේ. අපි මේ භික්ෂු ස්මාරකයේ ප්‍රතිෂ්ඨාපනය තුළ කිසියම් ජාතියකට වෛර කරන්නවත්, ජාතීන් අතර අසමගි භාවයක් ඇති කරන්නවත්, එහෙම නැත්නම් මේ ක්‍රෝධයේ වෛරයේ පරිගැනීම චේතනා ඉස්මතු වීමේ ස්ථානයක් නෙවෙයි. අත වශයෙන් මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් හැමදෙනාම මේ රටේ උපන්නාය, මේ රටේ අභිමාණයෙන් ජීවත් විය යුතුයි කියන බව අපි හැමෝම පිළිගත යුතු සත්‍යයක්. ඉතින් මේ තුල මෙතන මේ හාමුදුරුවරු ඝාතනයේ ලක් වෙච්ච පණිවිඩය රටට දෙනවා වගේම දැනට මේ අවස්ථාවේ මේ ස්ථානයේ විශේෂව පවතින්නේ බුද්ධ ගයාවේ බුදුහාඳුරු පිට දුන්න බෝධීන් වහන්සේගේ ශාඛා බෝධීන් වහන්සේ නමක් රෝපණය කරලා තියෙනවා ජනතාවට වැඳුම් පිඳුම් කරගන්න. ඒ වගේ නෙවෙයි, ඒ විතරක්ම නෙවෙයි, දුර බැහැර ඉඳලා එන ජනතාවට ලස්සන මල්ලු යනක් සකස් කරලා තියෙනවා, මල් කඩලා පූජා කරන්න. අපෙන් කිසිම තහනමක් නැහැ. අපි විශාල කාර්යභාරයක් කරලා ඒ මල් වත්ත හදලා තියෙන බෝධීන් වහන්සේ වටේ. දැනුත් මේ අවට දිහා බැලුවත් එහෙමයි. ඕනම කෙනෙකුට දුරින් ඇවිල්ලා මල් අරගෙන ඉන්න බෑ, මල පර වෙනවා. ඒක නිසා අපි මේ පන්සලේ ගෙවත්තේ මල් වගා කරලා තියෙනවා. සදහවත් බෞද්ධ පින්වතුන්ට වැඳ පුදා ගන්න. අපේ විහාරස්ථානයේට විශාල ප්‍රමාණයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ඉදිකර ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශ බලලා සිත සමාධිගත භාවයට පත් කරගෙන කලබල හිත නිසල කරගන්න, සසල හිත නිසල කරගන්න, අපට බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරගන්න මේ ස්ථානයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ප්‍රතිෂ්ඨාපනය කර ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ වගේම ත්‍රිවිධ චෛත්‍ය සම්පූර්ණ වෙන්න අවශ්‍යයි. ශාරීරික, පාරිභෝගික, උද්දේශික වශයෙන් දැනට ඇතුල් වෙන ස්ථානයේ කුඩා බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ප්‍රතිෂ්ඨාපනය කළා තියෙනවා. ඉදිරියේදී විශාල චෛත්‍ය රාජානන් වහන්සේ නමක් මේ ගල් පර්වතයක් මුල් කරගෙන ඉදි කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එන යන දායක පින්වතුන්ට වැඳ පුදා ගන්න සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කරලා ධාතු මන්දිරයක් මේ භූමියේ ගොඩනැගීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සීල සමාදන් වන පිරිසට සීල සමාදාන ආදී කටයුතු වල යෙදෙන්න ශාලාවක් ඉදි කරගන්න, භාවනා කටයුතු කරන අයට භාවනා ශාලාවක් ඉදි කරගන්න, නතර වෙලා බවුන් වඩන ගිහි පැවිදි පිරිසට භාවනා කුටි 31ක් මේ භූමිය තුල ඉදි කිරීමට අපි අපේක්ෂා කරගෙන ඉන්නවා. ඒ තුලින් අපි බලාපොරොත්තු වෙන අංග සම්පූර්ණ පූජා භූමියක්. ස්වාමින් වහන්සේලාට ධර්ම විනය ශබ්ද ශාස්ත්‍ර අධ්‍යාපනය ලබා දෙන වගේ දහම් පාසල් අධ්‍යාපනය ලබා දෙන්න, අවට දරුවෝ පාසල් වල දරුවෝ ගෙන්නලා භාවනා වැඩසටහන්, ඒ වගේම පුහුණු වැඩසටහන්, ආගමික පරිසරයට හුරු කිරීම, දහම් පාසල් ගුරුවරු පාසල් ගුරුවරු ගෙන්නලා ඒ ගුරුවරු පුහුණු කිරීමේ වැඩසටහන්, ඒ හැම දෙයකටම තාම සුදුසු උචිත නිෂ්කලංක පරිසරයක් මේ අරන් තලාව තුල පවතිනවා. මේ ස්ථානයට ඔබතුමා කිව්වාගේ මේ ස්ථානයට පැමිණෙන බොහෝ දෙනා මේ ස්ථානය පිළිබඳව වශීකృత වෙනවා. මේ ආවටින් පවතින කඳු වලල්ල, ඒ වගේම මේ පවතින ස්වභාව සෞන්දර්ය, මේ ගහකොළ, මේ සියලු දේවල් මේ ස්ථානයේ ලොකු ආලෝකයක් ලබා දෙනවා. දැන් අපි මේ හිටවපු ගහකොළවල අඹ පල නිරණ කාලේ, පල දරණ කාලයක් පින්නතුන් ඔබතුමාලාට පේනවා. මේ හැම ගහකම මේ අඹ පල දරණ කාලයක්. ඒ වගේම අපි හිටව මල් ගස්වල මල් මේ පල දරලා තියෙනවා. ඉතින් අපි ඉදිරියටත් මේ භූමිය අක්කර 3ක ප්‍රමාණයක මේ වෙනකොට තෝල් පැල 250ක් අපි හිටවලා ආරක්ෂිත කම්බි ගහලා ආරක්ෂා කරගෙන ඉන්නවා. ඉදිරියටත් මේ පූජා භූමිය අපි මේ වනාන්තරයේ, මහා වනාන්තරයේ නොවුනත් සාමාන්‍යයෙන් අපට අද අනාගතයේ දුර්භික්ෂයක් ඇති වෙයිදෝ කියලාත් කට්ටිය කතා බහ වෙන කාලේ සතුන්ට හරි කාලා ජීවිතේ ආරක්ෂා කරගන්න පළතුරු යනක්, ඖෂධ යනක්
ඇති කරන්නටත් අපි මේ භූමිය තුළ බලාපොරොත්තු වෙනවා. අපේ මේ විහාර භූමිය දිස්ත්‍රික්ක දෙකකට අයත් වෙනවා. මේ අපි ඉන්න ප්‍රදේශයේ අම්පාර මහවය උපදිසාරති කොට්ටාසයට පාරෙන් එහා පැත්ත හෑගුඩු ඉන්දසාරනාහිමි පිළිරුව පෙරපාසල අත්‍යන්තර පේශකර්ම මධ්‍යස්ථානය පැවැත්වෙන ඒ පැරණි සංඝාවාසය පවතින ප්‍රදේශය අයිති වෙන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයේ කෙන්කල් අඩි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට. ඉතින් ඒ පැත්තත් අපේ සංවර්ධන කටයුතු ආරම්භ කළ යුතු වෙනවා. මේ දෙපැත්තේ අක්කර 50ක වගේ භූමිය වෙන් කරගෙන ඒ ස්ථානය සංවර්ධනය කරගෙන අපි බලාපොරොත්තු වෙන දීර්ඝ ගමන හෑගුඩු ඉන්දසාර නායක හරු දියත් කර ශාසනික මෙහෙවර අඛණ්ඩව අවිච්ඡින්නව පවත්වාගෙන යාම තමයි අපි මේ තුලින් බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. දැන් අපේ නාලිකාවත් එක්ක සම්බන්ධලා ඉන්න ඔබට අපි විශේෂ පණිවිඩයක් මේ අවස්ථාවේ ගෙනවා. ඒ තමයි මේ දක්වා මේ ගමන් මාර්ග මේ අපේ නායක හාමුදුරන් වහන්සේ සහ ඒ නායක හාමුදුරන් සමග සිටින ගෝලබාල පිරිස ඒක රාශියෙන් එතුමන්ලාගේ ශක්තියෙන් තමයි මෙතෙක් මේ පවත්වාගෙන යන්නේ. ඉතින් තව මෙතනින් එහාට මේක ප්‍රවර්ධනය කරන්න නැත්නම් මෙතනින් එහාට මේක ගොඩනගන්න ඔබතුමන්ලාගේ සහාය අවශ්‍යයි. ඒ නිසා ඔබතුමන්ලාට යම්කිසි කෙනෙකුට මේ ශාසනික මෙහෙයට දායක වෙන්න කැමැත්තක් තියෙන කෙනෙක් ඉන්නවා නම් එහෙම නැත්නම් මේ වගේ බෞද්ධ මධ්‍යස්ථානයක් බිහි කරලා රටට දෙර වැදගත් බෞද්ධ ශික්ෂාකාමී භික්ෂු පරපුරක් බිහි කරන්න දායකත්වයක් දෙන්න කැමැත්තක් ඉන්නවා නම් ඒ වගේම මහා දැවැන්ත බෞද්ධ මධ්‍යස්ථානයක් නිර්මාණය කරන්න බෞද්ධ පූජා භූමියක් නිර්මාණය කරන්න දායකත්වයක් දෙන්න කැමැති පිරිසක් ඉන්නවා නම් මේ වෙලාවේ තිරේ දිස් වෙනවා මේ අපේ නායක හාමුදුරන් වහන්සේව අමතන්න පුළුවන් දුරකථන අංකේ ඒ හරහා එතුමා නායක හාමුදුරන් වහන්සේව සම්බන්ධ කරගන්න පුළුවන්. සම්බන්ධ වෙලා ඔබට දක්වන්න පුළුවන් දායකත්වය මොන විදියටද නැත්නම් ඔබට මේ සඳහා සම්බන්ධ වෙන්න පුළුවන් මොන විදියද කියන දේ පිළිබඳව සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙමෙයි ඔබට මේ බෞද්ධ පරිසරයක් ගොඩනගන්න දායකත්වයක් දීලා යම්කිසි මේ ශාසනික මෙහෙවරේ කොටස්කරුවෙක් වෙන්න ඔබට අවස්ථාවක් තියෙනවා. ඉතින් ඔබට පුළුවන් මේ තිරේ දිස් වෙන දුරකථන අංකයට කතා කරලා මේ ශාසනික මෙහෙවරට ඔබටත් එකතු වෙන්න. ඉතින් ඒ නිසා මේ මතක් කරන ගමම මේ බෞද්ධ මධ්‍යස්ථානයේ මෙසේ නිර්මාණය වෙනකොට ලොකු සංඝ පරම්පරාවක් මේ මම හිතන්නේ ඔබ වහන්සේට මේ විහාරස්ථානයේ පමණක් නෙමෙයි තවත් විහාරස්ථාන කිහිපයකම ගෝලබාල පිරිසක් ඉන්නවා. ඉතින් ඔබ වහන්සේ අපි නායක හාමුදුරන් වහන්සේ අපිට මේ කතා කරේ මේ බෞද්ධ මධ්‍යස්ථානයේ සම්බන්ධයෙන්. ඉතින් මේ බෞද්ධ මධ්‍යස්ථාන මත කලින් කතා කරනකොට මම බොහොම සන්තෝෂයෙන් ඉන්නේ මට මේ වගේ ගෝලබාල උගත් බුද්ධමත් ශිෂ්‍ය පරම්පරාවක් මම බිහි කරලා තියෙනවා කියලා. ඉතින් එතනිනුත් නැවතින් නැතුව තවත් මේ රටට දැයට විතරක් නෙමෙයි ජාත්‍යන්තරය දක්වා යන්න පුළුවන් බුද්ධිමත් ශික්ෂාකාමී භික්ෂු පරපුරක් බිහි කරන්න ඔබ වහන්සේගේ පරමාර්ථය. අවසාන වශයෙන් ඔබ වහන්සේට මොකද්ද මේ රටේ ජනතාවට දැන් මේ ලොකු ඛේද වාචකයක් අවසානලා මේක රටේ මිනිසුන්ට අමතක වෙලා දැන් ඔබ වහන්සේ මේ කරගෙන යන කාර්යය ඇතුලේ අවසාන වශයෙන් පිරිසට මොකද්ද මේ අවස්ථාවේදී කියන්න තියෙන්නේ? මේ රටේ අපේ බෞද්ධ ජනතාව ගතානුගතිකව සම්ප්‍රදායානුකූලව යම් වැඩ පිළිවෙලවලට නිරත වෙලා ඉන්න බව අපට පේනවා. මේ බුද්ධ ශාසනය මුළු ලංකාව පුරාම ලෝකයේ පුරාමත් අපි ව්‍යාප්ත කළ යුතු වෙනවා. මේ කොළඹට නුවරට අනුරාධපුරයට දකුණට පමණක් නෙවෙයි මේ මුලින්ම අපි විදේශ රටවල් වලටත් වඩා මේ ලංකාව තුළ මේ ධර්ම ප්‍රචාර කටයුතු කළ යුතු වෙනවා. අපේ බොහෝ ස්වාමින් වහන්සේලා විදේශගත වෙලා බොහෝ කාර්යභාරයන් කරනවා. ඒක වරදක් නැහැ. නමුත් මේ ලංකාවේ බෞද්ධයා පිළිබඳව ලංකාවේ දුප්පත් විහෙර විහාරස්ථාන පිළිබඳව මේ රටේ යමක් කරන්න පුළුවන් මහා සංඝරත්නයේ අවධානය යොමු වෙන්න ඕන වෙනදාටත් වැඩි. අපේ රට අවුරුදු 30කට සංවර්ධනය ආපස්සට ගියා. අපේ පළාත්වල ප්‍රදේශවල ස්වාමින් වහන්සේලාට බොහොම කරදරයි. ඒ ප්‍රාපත්‍ය පහසුකම් නැහැ, සිවුරු පිළිකර නැහැ. ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂක වැඩ පිළිවෙල ටොයිලට් පහසුකම් ඒව නැහැ. ආවාස පහසුකම් නැහැ. ස්වාමින් වහන්සේලා බොහොම දුෂ්කරතා මැද කටයුතු කරගෙන යනු ලබන්නේ.
ඒක නිසා මේ ලංකාවේ යමක් කරන්න පුළුවන් ජාත්‍යන්තර සම්බන්ධතා තියෙන හාමුදුරුවන් වහන්සේලා විශාල පිරිසක් මේ රටේ වැඩ ඉන්නවා. ගෞරවනීය මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා වැදගත් දැනුවත් උන්වහන්සේලාට අපි ආරාධනා කරනවා මේ නැගෙනහිර පළාතට, උතුරු පළාතට, මේ දුෂ්කර පළාතට ඇවිල්ලා ඔබ වහන්සේලාගේ සේවය අපේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ශාසනය වෙනුවෙන් ලබා දෙන්නේ කියලා. ඒ වගේ මේ රටේ ධනපති පැලැන්තිය ධනවත් දානපතියෝ විශාල වශයෙන් ඉන්නවා. ධනවතුන් වෙනයි, දානපතියන් වෙනයි. ඒක නිසා ධනය තිබුණු තරමටම හැමෝටම දෙන්න සිතුවිලි ඇති වෙන්නේ. අපේ අය බොහෝ විට ප්‍රසිද්ධියට බොහොම ප්‍රසිද්ධ ස්ථානවලට තමයි යම් යම් ප්‍රධානයන් කරනු ලබන්නේ. අපි දන්නවා අපි කොළඹ එහෙම ගියාම අංග සම්පූර්ණ විහාරස්ථාන කඩනවා, ආපහු හදනවා. එපමණකුත් නෙවෙයි, හොඳ ගොඩනැගිලි බිමට සමතලා කරනු ලබනවා. තට්ටු 2 3 ගොඩනැගිලි හදනවා. සමහරවිට ඒ ස්ථානවල ඉන්නේ හාමුදුරු දෙනමයි නැත්නම් 3 නමුත් 300-400කට ඉන්න පහසුකම් ඒ විහාරස්ථානවල ගොඩනංවාගෙන යන භෞතික සම්පත්. ඉතින් අපි හිතන ඒවා නිරාර්ථක නිෂ්ඵල කාර්යභාරයන් කියලා. ඒක නිසා මේ නැගෙනහිර යුද්ධයෙන් වැටකාලා 30 අවුරුද්ද සංවර්ධනයේ ආපස්සගේ පළාතේ ප්‍රදේශවල මම කියන්නේ අපි ගැන විතරක් නෙවෙයි මේ පළාතේ ප්‍රදේශයේ හාමුදුරුවන් වහන්සේලා විශාල පිරිසක් මේ ත්‍රස්තවාදී නිසා වැටකනවා. බැටකෑවා මඩකලපු දිස්ත්‍රික්කයේ අපේ පුලුකුණාව රාජමහා විහාරස්ථානය අපට ගොඩනගා ගන්න විදියක් නැහැ. ඒ වගේ මා විසින් මේ පළාතේ විහාරස්ථාන 40කට අධික සංඛ්‍යාවක් පෝෂණය කරනවා, නඩත්තු කරනවා, ආරක්ෂා කරගන්නවා. මාගා උපසම්පන්න භික්ෂූන් වහන්සේලා 69කට අධික සංඛ්‍යාවක් ඒ ස්ථානවල වැඩ ඉන්නවා. මේ වෙන විට මාගේ සාමණේර භික්ෂූන් වහන්සේලා ගණන් කරලා බැලුවොත් 250කට අධික සංඛ්‍යාවක් ඒ ස්ථානවල ඒ පිරිවෙන් විහාරස්ථානවල මේ අම්පාර ප්‍රදේශයේ මඩකලු ප්‍රදේශයේ කටයුතු කරගෙන ලබනවා. ඒවා නෙවෙයි මම මේ කතා කළේ මේ අරන්තලාව විහාරස්ථානය ගැන පමණයි මම මේ වෙලාවේ කතා කළේ. ඒක නිසා අපේ බෞද්ධ මහා ජනතාවත් බුද්ධියෙන් කටයුතු කළ යුතු වෙනවා. බුද්ධි සම්පන්නව කටයුතු කළ යුතු වෙනවා. කතාවක් තියෙනවා බත් තියෙන තැනටයි කොස් තියෙන්නේ කියලා. ඒක නිසා මේ ඇති නැති පරතරය පිළිබඳව කල්පනා කරලා සම්පත් බෙදා දීමේ විෂමතාවය ගැන කල්පනා කරලා විශේෂයෙන් අපේ රජයත් අපේ ආණ්ඩුවත් බලධාරීනුත් මේ දුෂ්කර පළාත් ප්‍රදේශ පිළිබඳව අවධානය විශේෂයෙන්ම යොමු කළ යුතු වෙනවා. ඒ පහසුකම් තියෙන ස්ථානවල සංවර්ධන කිරීම පිළිබඳව අපේ සංඝ මූලස්ථානවල දියුණුව පිළිබඳව අපේ කිසිම විරෝධතාවයක් නැහැ. ඒ අපේ මූලස්ථාන දිනෙන් දිනම දියුණු වෙන්නට ඕන. ඒ ස්ථානවල ගෞරවනීයභාවය වැඩි වෙන්න ඕන. ඊට අමතරව මේ දුෂ්කර ප්‍රදේශවල කටයුතු වල අවධානය යොමු වෙන්න ඕන. අරන්තලාවේ කිව්වේ තවත් එක පන්සලක් නෙවෙයි. මේ රටේ හාමුදුරුවරුන්ගෙන් බරපතල මහානියක් වුණේ මේ දකුණේ තොටගමු ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයටත් තොටගමු තෙල්වතු සංඝ පරපුරේ හැගොඩ ඉන්දසාර නායක හාමුදුරන් වහන්සේගේ සංඝ පරම්පරාවට ලංකාවේ හාමුදුරුවරුන්ගෙන් බරපතල මහානියක් වුණේ අපට. ත්‍රස්තවාදීන් තැන තැන හාමුදුරුවෝ ඝාතනය කළ එක නම දෙනම තුන්නම බැගින්. නමුත් ඒ එක තැනක මේ වගේ විශාල පිරිසක් ඝාතනය කළේ හැගොඩ ශ්‍රී ඉන්දසාර නාහිමියන් ඇතුළු උන්වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා. ඒක නිසා මෙතන මේ ලංකාවේ මේ වගේ තැනක හදපු පන්සලක් වේ නම්, පිරිවෙනක් වේ නම්, ත්‍රිපිටක ධර්ම ආයතනයක් වේ නම්, භික්ෂු පුහුණු මධ්‍යස්ථානයක් වේ නම්, ඒ වගේ තැනක ගොඩනගපු වදක භූමියක ගොඩනගපු සොහොන් භූමියක ගොඩනගපු කහවත ලෙයින් තෙත් වෙච්ච ස්ථානයක ගොඩනගපු එකම ස්ථානය තමයි මේ අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය. ඒක නිසා මේ ස්ථානයේ ඉදිරි කටයුතු වෙනුවෙන් ඔබ හැම දෙනාගේම අවධානය නිරන්තරව යොමු වෙන්න ඕන. මූලික අවශ්‍යතාවයන් මේ ප්‍රත්‍ය පහසුකම් සපයා ගැනීම, චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය සිව්පසය ප්‍රධාන අවශ්‍යතාවයන්. ඒ වගේම අපේ විහාරස්ථානට දානශාලාවක් නොමැති නිසා ඉතාමත් නික්මනින් දානශාලා ගිනිහල් ගෙවල් ඇති කරගත යුතු වෙනවා. ස්වාමින් වහන්සේලාට පහසුවෙන් වැඩ ඉන්න ඇඳපුටු මේස, ඒ වගේම ලියන මේස, පුටු ආදී මේ මූලික අවශ්‍යතාවයනුත් අවශ්‍ය කරගත යුතුව තියෙනවා. මේ විදිහට මෙතන මේ තිබිච්ච පන්සල ප්‍රතිසංස්කරණය කිරීමක් නෙවෙයි,
කැඩිලා බිඳිලා ගිය තැනක් අලුත් වැඩියා කිරීමකුත් නෙවෙයි. සමහර විටන්නේ අරන්තලාව පන්සල කිව්වහම මේක හිටපු හාමුදුරුවන්ට ප්ලැට් වෙන්න කොටි ගහලා මේ පන්සල බිමට සමතලා කරා කියලා සමහර හිතන්නේ. මෙතන පන්සලත් තිබිච්ච තැනක් නෙවෙයි. මෙතන ලුණු පොල් කට්ටේ ඉඳලා එකේ ඉඳලා ගොඩනගාගත යුතු ස්ථානයක්. ජල පහසුකම් ඉතාමත් අවශ්‍යයි. අපට 5000 ජල ටැංකි 3-4ක් අවශ්‍ය වෙලා තියෙනවා. 2000 ජල ටැංකි 3-4ක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ තැන්වලට ජලය රඳවා තබා ගැනීමේ අවශ්‍යතාවය නිසා තමයි මේ ජල ටැංකිය අවශ්‍ය වෙලා තියෙන්නේ. විදුලිය ගියාම ඝන කරුවල පවතිනවා. වන සතුන් අලි ඇතුන් නිතර ගැවසෙනවා. ඒකින් ප්‍රමාණවත් ශක්තිය ඇති විදුලි උත්පාදන යන්ත්‍රයක් අපේ විහාරස්ථානට ඉතාමත් අවශ්‍යයි. ඒ වගේම ජල මෝටර වතුර ප්‍රවාහනය කිරීම සඳහා ඒ අවශ්‍යතාවයන් නිරන්තර පවතින බවත් මා මේ අවස්ථාවේ අවධාරණය කරනු ලබනවා. ඔබට අපට කතා කරන්න, අපෙන් තොරතුරු ලබා ගන්න, අපෙන් තොරතුරු ලබාගෙන අපිත් එක්ක කතා බහ කරලා අපට පුළුවන් උදව්වක් උපකාරයක් සිදු කරන හැටියට මා නැවත නැවතත් මේ පණිවිඩය අහන බලන දකින්න කියන ඔබ හැම දෙනාගෙන් කාරුණික විල්ලා සිටිනවා. තෙරුවන් සරණයි. අපි අද දවසේ මේ වැඩසටහන ගෙනාවේ අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඉඳලා අපි තවදුරටත් මෙවැනි වැඩසටහන් මෙම පූජා භූමිය දෙවන්ත පූජා භූමියක් කරා නිර්මාණය වෙන තෙක් මේ ස්ථානයේ සිදුවන සංවර්ධන වැඩ කටයුතුත් එක්ක වැඩසටහන දිගටම ගෙන එන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපිත් එක්ක රැඳී සිටින්න, ඒ වගේම මේ ස්ථාන වලට ආධාර උපකාර කරමින් අපගේ නාලිකාව සමග එකතු වෙලා මේ ස්ථාන වලට ඔබගේ දායකත්වය සපයන්න කියලා ආරාධනා කරගමින් අද දවසේ මේ වැඩසටහන මෙතනින් අපි සමාප්ත කරනවා. සියලු දෙනාටම ආයුබෝවන්.